ආයුබෝවන් සුබ සන්ධ්‍යාවක්. සියලු සමීක්ෂණ වාර්තා නැවත නැවතත් තහවුරු කරන ලංකාවේ අංක 1 ප්‍රවෘත්ති ප්‍රකාශය. පැතගියත් ඇත්ත කියන හිරු ප්‍රවෘත්ති සමගින් මම මහේෂ් සේනාරත්න. මම රෝෂිනී විජේසූරිය මුලින්ම අවධානය දවස උණුසුම් කළ සිරස්තල වෙත. මහල් නිවාස 6ක් හුදකලාවෙන් ඉවතට උත්සව සමය ලොක්ඩවුන් වෙයිද? රට ලොක්ඩවුන් කරනවාද කියලා අහනවා. දැනට බලාපොරොත්තුවක් නැහැ. නමුත් ඉදිරියේදී මේ වෙනස් වීමටත් ඕන පුළුවන්. සාෆිට අප ලැබුණුදා දැන් සතුටුදායී වීම සහ පදියුදීන්ගෙන් පොලිසියට ඇමතුමක්. පාටලි හෙළවුරුමියෙන් ගැලවෙයි. රජයේ රෝහල්වල කොවිඩ් පැණිය අත්දා බැලූ බවට පළවන වාර්තා අසත්‍යයි. රජයේ වෛද්‍ය නිලධාරීන් කියයි. විජිතපුර රාජධානියේ නටබුන් විනාශය ගැන පොලිස් පරීක්ෂණ ආරම්භයි. වැඩ වැරදුණු වේවැල්දෙනියේ චණ්ඩි. කොවිඩ් ව්‍යාප්තිය හමුවේ හුදකලා කර තිබූ කොළඹ දිස්ත්‍රික්කයේ මහල් නිවාස යෝජනා ක්‍රම 6ක් අද පෙරවරු 6 සිට එම තත්ත්වයෙන් ඉවත් කරනු ලැබුවා. යුද හමුදාපති ලුතිනන්ට් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පැවසුවේ අදාළ නිවාස සංකීර්ණවල සිදු කළ PCR පරීක්ෂණවල ප්‍රතිඵල පදනම් කරගනිමින් මෙම තීරණය ගත් බවයි. දවසේ පුවත. COVID-19 දෙවන රැල්ල කොළඹ දිස්ත්‍රික්කය තුළ හිස එසවීමත් සමග මහල් නිවාස යෝජනා ක්‍රම ආශ්‍රිතවද ආසාදිතින් වැඩි වශයෙන් වාර්තා වුණා. කොළඹ දිස්ත්‍රික්කයේ මහල් නිවාස යෝජනා ක්‍රම 13ක් අවස්ථා කිහිපයකදී හුදකලා කෙරුණේ එවන් පසුබිමකයි. රෝග ව්‍යාප්තිය පාලනයට දිගු කලක් එලෙස හුදකලා කිරීම හේතුවෙන් තම දෛනික කටයුතු පවත්වාගෙන යාමේ අවශ්‍යතාවය පෙන්වා දෙමින් මහල් නිවාස සංකීර්ණවල ජනතාව අවස්ථා කිහිපයකදී විරෝධතාවලද නිරත වුණා. කෙසේ වෙතත් රාජ්‍ය සෞඛ්‍යංශවල සහය ඇතිව එම ප්‍රදේශවල ජනතාවට විවිධ සහන ලබා දීමට පියවර ගත්තා. හුදකලා කර ඇති මහල් නිවාස සංකීර්ණවල ජනතාවගේ PCR පරීක්ෂණ සිදු කිරීම ආරම්භුණේද එම මහල් නිවාස යලි විවෘත කිරීමේ අවශ්‍යතාව සැලකිල්ලට ගනිමුණි. ඒ අනුව ලද ප්‍රතිඵල පදනම් කර ගනිමින් අද පෙරවරු 6 සිට කොළඹ දිස්ත්‍රික්කයේ නිවාස යෝජනා ක්‍රම 6ක් හුදකලා තත්ත්වෙන් මුදාහැරුණු අතර එම නිවාස යෝජනා ක්‍රම වන්නේ මට්ටක්කුලිය රන්දිය උයන, මෝදර මෙත්සඳ උයන, මෝදර මිහිජය සෙවන, ග්‍රෑන්ඩ් පාස් මිහිදොර උයන, ග්‍රෑන්ඩ් පාස් සමගිපුර සහ දෙමඩගොඩ මිහිදුසෙන්පුර උයනයි. නිවාස සංකීර්ණවල ඉන්න ජනතාවගෙන් 3/2ක වගේ ජනතාවක් ජීවත් වනු ලැබුවේ මේ නිවාස සංකීර්ණ 6. එමගින් විශාල සංඛ්‍යාවකට සහනයක් අද උදෑසන 6න් පසු ලැබෙනවා ඇති කියලා අපි බලාපොරොත්තු වෙනවා. ඉතුරු නිවාස සංකීර්ණ 7ත් මීළඟ දින 2-3 ඇතුළත කෙසේ හෝ PCR සහ ඇන්ටිජන් පරීක්ෂා කරලා මේ ආකාරයෙන් හුදකලා භාවයෙන් ඉවත් කිරීමට කටයුතු කරන ලබනවා. මේ විවෘත කරපු 6 තුලත් අපි මතක තියාගන්න ඕන කාරණේ තමයි 100%ක් රෝගීන් ටික හඳුනගෙන අල්ලගෙන ඉවර කළා නෙමෙයි අපි මේ විවෘත කළේ. මොකද මේ සියල්ල ඉවර කරලා ගන්න ගත්තොත් එහෙම අපිට තව කොච්චර කාලයක් වහගෙන ඉන්න වෙයිද දන්නේ නැහැ. විශේෂයෙන්ම අපි ප්‍රදේශවල ජනතාවට කියනවා ඔබට කලින් තිබුණු වගකීම දෙගුණ තෙගුණ වෙලා තියෙනවා. දැන් ඊට වඩා නිරෝධායන නීතියට අනුගත වෙන්න ඕන. ඒ නිසා අපි ජනතාවට කියනවා ඔබගේ අත්‍යවශ්‍ය රාජකාරී කරගන්න තමයි හුදකලාව ඉවත් කරලා තියෙන්නේ. ඒ නිසා ඔබ ඊටාම වගකීමෙන් හැසිරෙන්න. ඔවුන්ට මහල් නිවාස වලින් පිටතට පැමිණ ඒ පරිශ්‍රයන් තුල ගමන් කිරීමට හැකියාව ලැබෙනවා. කෙසේ වෙතත් මේ මහල් නිවාස පරිශ්‍රයෙන් පිටතට පැමිණ සුපුරුදු පරිදි කටයුතු කිරීමට හැකියාව ලැබෙන්නේ නැහැ. මේ මහල් නිවාස පීඨා තියෙන ප්‍රදේශවලින් මට්ටක්කුලිය ඇරෙන්නට අනිකුත් පොලිස් බල ප්‍රදේශ හුදකලා කර තිබෙනවා. ඒ නිසා පොලිස් බල ප්‍රදේශවල වෙනදාම නිදහසේ සංචාරය කිරීමට අවස්ථාව ලැබෙන්නේ නැහැ. පොලිස් වසම් 9ක් තවම හුදකලා කර තිබෙන නිසා. එළඹෙන උත්සව සමයේ රට වසා දැමීමට හෝ නිරෝධායන ඇඳිරි නීතිය පැනවීමේ අවශ්‍යතාවක් මෙතෙක් මතුවී නැතැයි යුද හමුදාපති ලුතිනන්ට් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසනවා. එමෙන්ම කොළඹ දිස්ත්‍රික්කයේ හුදකලා කර තිබූ මහල් නිවාස 6ක්ද අද එම තත්ත්වයෙන් මුදාහැරීමට පියවර ගැනුණා. මේ අතර අලුතෙන් ආසාදිතින් 632 දෙනෙකු අද වාර්තා වූ අතර ඉන් 81 දෙනෙකු බන්ධනාගාර රැඳවියන්. තවත් මරණයක් වාර්තා වීමත් සමග මෙරට සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව දැක්වෙන්නේ 147ක් ලෙසයි. කොවිඩ් මරණ වාර්තාවීම ආරම්භීමත් සමග මරණ සංඛ්‍යාව මෙලෙස එක් මරණයක් දක්වා පහළ ගියේ සති ගණනාවකට පසුවයි. මෙලෙස මේ ගියේ කොළඹ 13 ප්‍රදේශයේ පදිංචි 82 දෙවිදිවියේ පසු වූ කාන්තාවක්. ඇය මුල්ලේරියාව රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලැබමින් සිටියදී මියගොස් ඇත්තේ අධි රුධිර පීඩනය සහ කොවිඩ් නියුමෝනියා තත්ත්වයේ හේතුවෙන්.
මේ අතර වැලිකඩ බන්ධනාගාරයේ රැඳවියන් සඳහා සිදු කළ රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂාවකදී හිටපු නියෝජ්‍ය පොලිස්පති වාස් ගුණවර්ධන කොවිඩ් ආසාදිත බවට හඳුනාගෙන තිබෙනවා. ඔහුව බන්ධනාගාර රෝහල වෙත යොමු කිරීමට ඒ අනුව පියවර ගැනුණා. මේ අතර ආසාදිතින් 762 දෙනෙකු අලුතින් හඳුනා ගැනුණු අතර ඔවුන් සියලු දෙනා දේශීයව හඳුනාගත් අයයි. ඒ අනුව මෙරට සමස්ත කොවිඩ් ආසාදිතින් සංඛ්‍යාව 31375ක් දක්වා ඉහළ ගියා. ඔවුන් අතරින් වැඩිම ආසාදිතින් පිරිසක් කොළඹ දිස්ත්‍රික්කයෙන් වාර්තා වූ අතර එම ගණන 445ක්. ඊට අමතරව ගම්පහ දිස්ත්‍රික්කයෙන් ආසාදිතින් 135ක් සහ කළුතරින් 36 දෙනෙකුද වාර්තා වී තිබෙනවා. බස්නාහිර පළාතෙන් බැහැරව වැඩිම ආසාදිතින් වාර්තා වන්නේ ගාල්ල දිස්ත්‍රික්කයෙන් වන අතර එම සංඛ්‍යාව 27ක්. මේ අතර මිනුවන්ගොඩ පෑලියගොඩ කොවිඩ් පොකුර මේ වන විට දැක්වෙන්නේ ආසාදිතින් 27743ක් ලෙසයි. බණ්ඩාරගම අටලුගම ප්‍රදේශයේ ගැබිනි කාන්තාවන් 80 දෙනෙකුට රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂණ සිදු කර ඇති අතර ඉන් 8 දෙනෙකුට වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරු වී තිබෙනවා. මේ අතර වර්ග කිලෝමීටර් 5ක පමණ වපසරියකින් යුතු අටලුගම ප්‍රදේශයේ වෙසෙන පුද්ගලයන් 20000ක් අතුරින් 550කට වැඩි පිරිසක් කොවිඩ් රෝගීන් ලෙසට මේ වන විට හඳුනාගෙන තිබෙනවා. කෙසේ වෙතත් සෞඛ්‍ය අංශ චෝදනා කරන්නේ අටලුගම මාරාව ප්‍රදේශයේ පිරිස් තවමත් PCR පරීක්ෂණ මගහරින බවටයි. විරෝධයට ප්‍රධාන කාරණා කීපයක් අපිට පේන්න තිබුණා වුන් සමග සාකච්ඡා කරද්දී. පළවෙනිම එක තමයි ඔවුන් මේ ආසාදිතව හඳුනාගත්තට පස්සේ රෝහල්ගත කරවීම නිසා ඇතිවන අර්බුද. ඒ වගේම ඔවුන් මිය ගියහොත් ඔවුන්ගේ අවසන් කටයුතු සිදු කරන ආකාරය පිළිබඳව ඔවුන්ට දැඩි මතභේදකාරී අදහස් තියෙනවා. අපි ඔවුන්ට දක්වන ප්‍රමුඛතාවය පිළිබඳව ඔවුන් යම් යම් අදහස් පළ කළා. පොදුවේ රටේ මහජනතාව මුස්ලිම් ප්‍රජාව අතර මේකට විරෝධයක් තියෙනවා කියලා පෙන්වුවත් එහෙම ගැටලුවක් නෑ. විශේෂයෙන්ම මේ කොටසෙම වේයන්ගොල්ල කියන මුස්ලිම් ප්‍රජාව වාසය කරන ගම්මානයේ අපි 300ක PCR පරීක්ෂණ කරන්න සැලසුම් කරාම 400ක් දෙනා පැමිණලා ඉතාම අපහසුවෙන් තමයි ඒක සම්පූර්ණ කරගත්තේ. ඒ නිසා අපි අටලුගම ප්‍රදේශවාසීන්ට කියන්නේ PCR පරීක්ෂණ සඳහා ඉදිරිපත් වෙලා මේ රෝගය පාලනය කර ගැනීම සඳහා ඔවුන්ගේ සම්පූර්ණ දායකත්වය දෙන්න. මේක සඳහා සහයෝගය නොදුන්නොත් මරණය රැගෙන එන්න පුළුවන්. යම්කිසි කෙනෙක් මෙවැනි පරීක්ෂණයකට පැමිණෙන්නේ නැතනම් නිරෝධායන නීතියක් උල්ලංඝනය කරනවා. එය ද්වේෂ සහගතව මේ රෝගයේ පැතිරවීමක් වෙනවා. ඒ අනුව අපේ රටේ අපරාධ නීතිය යටතේ එවැනි තැනැත්තන්ට දඬුවම් කරන්න පුළුවන්. එවැනි අවස්ථාවකදී වරදකරු වුණොත් අවුරුදු 3ක සිරදඬුවමක් සහ දඩයකින් නැත්නම් ඒ දෙකින්ම දඬුවම් කිරීමේ හැකියාවක් තියෙනවා. ඊට අමතරව ඒ අයගේ දේපොළ මුද්‍රා තැබීමටත් නිරෝධායන රීතීන් යටතේ හැකියාවක් තිබෙනවා. ඊට අමතරව PCR පරීක්ෂණයකට ව්‍යාජ නමකින් පෙනී හිටියොත් අපරාධ නීතිය යටතේ අවුරුදු 3ක සිරදඬුවමක් නියම කිරීමට හැකියාවක් තියෙනවා. මේ අතර බෝට්ටු තුලම නිරෝධයන්ට යොමු කෙරුණු ධීවරින් පිරිසක් පිළිබඳව බේරුවල ප්‍රදේශයෙන් වාර්තා වනවා. පසුගිය ජූනි මාසයේ බහුදින ධීවර යාත්‍රා දෙකකින් බේරුවල ප්‍රදේශයෙන් මුහුදු ගිය ධීවරින් 12 දෙනෙකු ගැඹුරු මුහුදේදී යාන්ත්‍රික දෝෂයකට ලක්වීම සහ අනපේක්ෂිත ලෙස දියවැලකට හසුවීම හේතුවෙන් මාලදිවයින දෙසට ගසාගෙන ගොස් ඇති අතර එහිදී අත්අඩංගුවටපත් වූ ඔවුන් මාස 6ක පමණ කාලයක් බෝට්ටුව තුලම රඳවා PCR පරීක්ෂණ සිදු කිරීමෙන් අනතුරුව යලි මෙරටට එවා තිබෙනවා. ඒ අනුව බේරුවල ධීවර වරායට පැමිණීමෙන් අනතුරුව සෞඛ්‍ය අංශවල මැදිහත් වීමෙන් එම පිරිස මේ මාස 23 වෙනිදා දක්වා බෝට්ටු තුලම නිරෝධායනට යොමු කෙරුණා. ඔයා කවද මොකද ගියේ? 6:12 මාලදිවට අහුනේ කවද්ද? අපි ආවුනේ. ලොංගන් නිරෝධායන කරාහේ. දැන් ඔයගොල්ලෝ මේකෙන් බහින්නේ එලීට යන්නේ මොකුත් කරේ නැහැ නේ. මෙහෙම කරන්නේ ඔයගොල්ලන් බෝට්ටු මුදලාවිලා ඉන්නෝනේ. ඒගොල්ලෝ ලැව්වා ග්‍රාම නිලධාරීටයි PHIටයි ඒක දැනුම් දෙන්නේ එමනම්. ඉදිරියේදී නැවත PCR සිදු කිරීමෙන් අනතුරුව ඔවුන් නිවෙස් වෙත යැවීමට පියවර ගන්නා බවයි බේරුවල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී වරුණ සෙනවිරත්න මහතා සඳහන් කළේ. මේ අතර සංචරණ සීමා පනවා ඇති වේයන්ගොඩ නගර සභා නිවාස සංකීර්ණයේ නිරෝධායනට යොමු කර සිටි කාන්තාවක් සහ ඇගේ පියා වේයන්ගොඩ කුරිකොටිය ප්‍රදේශයේ පිහිටි ඔවුන්ගේ වෙනත් නිවසකට ගොස් රැඳී සිටියේදී පොලිසිය සොයාගනු ලැබුවා. අදාළ නිවාස සංකීර්ණයේ ප්‍රවේශ මාර්ගය වසා දමා තිබියදී යාබද වෙල්යායක් හරහා පුද්ගලයන් පලා යාම හේතුවෙන් ප්‍රදේශීය ආරක්ෂාව තර කිරීමට කටයුතු කර තිබූ පසුබිමකයි ඔවුන් මෙසේ වෙනත් නිවසකට ගොස් තිබුණේ. කෙසේ වෙතත් අදාළ කාන්තාව සහ ඇගේ පියා සංගව සිටියේදී හමු වූ කුරිකොටුවේ නිවස තුළම නිරෝධායනට යොමු කෙරුණා. PHI මහතුරු අවසර දුන්නාද? කො අවසර දුන්න ලියුම? අපේ ගෙදර මෙයාටයි මට විතර යන්න කිව්වේ. මේ ප්‍රශ්න ගොඩක් මැද්දේ මල්ලි ආවේ. මොකද එහෙම වුණා නම් වැරදිනේ. ඔව් ඒක වැරදි තමයි. ඕගොල්ලන්ගේ නිවාස සංකීර්ණයෙන් කිසි කෙනෙකුට යන්න අවසර දුන්නේ නැහැ කියලා. හරි අවසරේ නෑ. හරි ඒක පස්සේ අපේ ගෙදර PCR කරා වෙනම. වෙනම ආයෙ අපිට කරා. ඔව් කරලා නෙගටිව් එතකොට යන්න කිව්වා. ඔව් අපිට PHI මාතර කෝල් එකක් කරන් අහන්න. ඉතින් කොහමද එන්න කියන්නක පොලිසියෙන්? ඒක තමයි පොලිසිය ආවිලා. කරා මේ අපි උඩින් පාත් වෙලා එන්නද? ආවේ කොහමද ආවේ? මමත් මීඩියා තමයි කරේ. මමත් මීඩියා තමයි කරේ. උඩින් දාවේ. ඒක තමයි පොලිසියෙන් හොයන්නේ. ડોක්ටර් දැන් ආවිලා නිරෝධායන කරනවා කොහෙන්ද? පොලිසිය කිව්වා කියලා ආවා තමුල්ලා PHI එක මාත්‍යාගේ ලියුම ගන්න දෙන්න ඕන. පොලිසියට පුළුවන් නෑ මම කතා කරා කියලා මේ PHI ලියුම නැතුව වෙන්න බෑ. දැන් කොහොමද යන්න බෑ? ડોක්ටර් එනවා කිව්වා. ඔතනම
නිරෝධායන කරනවා. මේ අතර හැටන් නෝවුඩ් දෙමළ මහාවිද්‍යාලයේ ස්වයං නිරෝධායනට යොමු කර ඇති සිසුවෙකුට සහ සිසුවියකට COVID-19 ආසාදිත බවට තහවුරු වුණා. ඔවුන් මීට පෙර එම පාසලේ COVID ආසාදිත වූ ගුරුවරියක සහ ඇගේ දරු දෙදෙනාගේ ආශ්‍රිතයින්. මේ අතර ගාල්ල දිස්ත්‍රික්කයේ ග්‍රාම නිලධාරී වසම් 7කින් COVID ආසාදිතින් 25 දෙනෙකු හඳුනා ගැනීමත් සමග එම ප්‍රදේශවලට සංචරණ සීමා පැනවීමට සෞඛ්‍ය බලධාරීන් පියවර ගත්තා. ඒ මිලිද්දුව, කෝන්ගහ, තලාපිටිය, දංගෙදර නැගෙනහිර, දේද්දුගොඩ උතුර, දේද්දුගොඩ දකුණ සහ මකුළුව යන ග්‍රාම නිලධාරී වසම් වලටයි. මේ අතර සීතාවක අපනයන සැකසුම් කලාපෙන් තවත් ආසාදිතින් 9 දෙනෙකු වාර්තා වීමත් සමග එම කලාපෙන් වාර්තා වන මුළු ආසාදිතින් ගණන 93ක් දක්වා ඉහළ ගියා. බදුල්ල ඌව පරණගම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ටාසේ ආසාදිතින් 7 දෙනෙකු අලුතින් වාර්තා වී ඇති අතර ග්‍රාම නිලධාරිනියක්ද ඒ අතර වනවා. ඒ අනුව ඇගේ ආශ්‍රිතයන් වූ ඌව පරණගම ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ කාර්ය මණ්ඩලය PCR පරීක්ෂණ සඳහා යොමු කෙරුණා. මේ අතර එළඹෙන උත්සව සමයේ රට වසා දැමීමේ සූදානමක් නොමැති බව යුද හමුදාපති ලුතිනන්ට් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා සඳහන් කළා. රට ලොක්ඩවුන් කරනවාද කියන කාරණේ අහනවා මේ දවස් කීපේ පුරාවටම. උත්සව සමය පටන් ගන්නේ 22 23න් පස්සේ. ඉතින් තව දින 10ක් පවන කාලයක් තිබෙනවා. ඉදිරි කාලය පිළිබඳව දැනට හුදකලා කිරීමක් නිරෝධායන ඇඳරි නීතියක් රැගෙන ඒමට මේ අවස්ථාවේදී බලාපොරොත්තුවක් නැහැ. නමුත් ඉදිරියේදී රටේ COVID-19 සමැදිව ඇති වෙන තත්ත්වයන් අනුව මෙය වෙනස් වීමටත් ඕනනම් පුළුවන්. මේ අතර කෑගල්ලේ ධම්මික බණ්ඩාර වෙද මහතා විසින් නිෂ්පාදනය කළ දේශීය පැණිය රජයේ රෝහල්වල අත්හදා බැලූ බවට පළවන වාර්තාවල කිසිදු සත්‍යතාවක් නොමැති බවට රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසනවා. මේ හෙළවසුව සම්බන්ධයෙන් චිර දවසක් කිව්වේ වතුපිටිවල රෝහලේ නිල වශයෙන් මේ පරීක්ෂණයක් කළා කියලානේ. වතුපිටිවල රෝහලේ අධ්‍යක්ෂකවරයා ඊයේ ප්‍රකාශයක් නිකුත් කළා. කිසිසේත්ම නිල පරීක්ෂණයක් වතුපිටිවල රෝහලේ හෙළවසුව සම්බන්ධයෙන් සිද්ධ වුණේ නැහැ. මේ ගැන පරීක්ෂණ කරමින් තියෙනවා. ඒ පරීක්ෂණ ප්‍රතිඵල එන තාක්කල් මූලික සෞඛ්‍ය පුරුදුත් එක්ක ගත කරන්න අනවශ්‍ය විදිහට මේවා මත විශ්වාස තබලා කටයුතු කරන්න එපා. ජනතාවකට අනවශ්‍ය විශ්වාසයක් දීලා සමහර මාධ්‍ය සහ සමහර ආයතන ක්‍රියාත්මක වෙමින් තියෙනවා. ඒ තත්ත්වය තරම් සුබදායක නෑ. ගෝලීය වසංගත තත්ත්වයේ හමුවේ සියලු වෙදකම් අභියෝගයට ලක් වෙලා තියෙනවා. විවිධ ఔෂධ අත්අදා බැලීම් කරා ඒවා සාර්ථක අසාර්ථක භාවයන් පිළිබඳව එළි දැක්වුවා. ඉතින් ආයුර්වේදයේ පැත්තෙනුත් මේ පිළිබඳව විවිධ පරීක්ෂණ කටයුතු කරනවා. හෙළ වෙදකමෙත් ඒ පිළිබඳව යම් ආකාරයකට සාකච්ඡාවකට බඳුන් වෙන එකේ කිසිම වරදක් දකින්නේ නෑ. වන්ද්‍යාකරණ සැත්කම් කළ බවට චෝදනා එල්ල වූ වෛද්‍ය සාෆි සහබ්ඩීන්ට ඇප ලැබුණු දිනේ හිටපු අමාත්‍ය රිෂාඩ් බදුදීන් තමන් නවතා දැන් සතුටුදැයි විමසූ බව කුරුණෑගල කොට්ටාශය භාරව සිටි ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරයා පවසනවා. පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් විමර්ශනය කරන ජනාධිපති කොමිසම හමුවේ සාක්ෂි ලබා දෙමින් ඔහු තමන්ට එළූ බලපෑම් කිහිපයක් සම්බන්ධයෙන් මුල්වරට තොරතුරු අනාවරණ කළා. වන්ද්‍යාකරණ සැත්කම් කළ බවට චෝදනා එල්ල වූ වෛද්‍ය සාෆි ශහබ්දීන්ට හිටපු අමාත්‍ය රිෂාඩ් බදුදීන් මහතා සමග සම්බන්ධතාවක් තිබූ බවත් අදාළ වෛද්‍යවරයා අත්අඩංගුවට ගැනීමට කටයුතු කිරීම නිසා තමාව ස්ථානමාරු කළ බවත් කුරුණෑගල දිසාව භාරව සිටි නියෝජ්‍ය පොලිස්පති කිත්සිරි ජයලත් මහතා පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් විමර්ශනය කරන ජනාධිපති කොමිසමේදී පසුගියදා ප්‍රකාශ කළා. ඔහු යටතේ එවක කුරුණෑගල කොට්ටාසේ භාරව කටයුතු කළ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී මහින්ද දිසානායක මහතා සාක්ෂි විමසීම සඳහා ජනාධිපති කොමිසමට අද කැඳ වූයේ ඒ අනුවයි. ඔබ මුලින්ම වෛද්‍ය සාෆි සහබ්දීන් සම්බන්ධයෙන් දැනගත්තේ කුමන කාලයේද? පාස්කු ප්‍රහාරයට පසුව ස්වාමීනි. වෛද්‍ය සාෆි සහබ්දීන් සම්බන්ධයෙන් කුමක්ද දැනගත්තේ? පාස්කු ප්‍රහාරයට පසුව කුරුණෑගලත් කලබල ඇති වෙලා තිබුණා. ඒ අතරතුර තමයි මේ කුරුණෑගල රෝහලේ වෛද්‍ය සාෆි සහබ්දීන් සම්බන්ධයෙන් දැනගන්න ලැබුණේ. සාෆි වෛද්‍යවරයාගෙන් සිදු කළ ප්‍රකාශ සටහන් කිරීමේදී අනාවරණ වුණා ඔහුගේ පෞද්ගලික වෛද්‍ය මධ්‍යස්ථානයට ඉන්දීය ජාතිකයන් සහ අරාබි සම්භවයක් ඇති පාකිස්තාන ජාතිකයන් ලක්ෂ ගණනින් මුදල් ලැබෙන බව. ඒ ගැන අහන්න එපා කියලා ප්‍රකාශ ගන්නකොට සාෆි කිව්වා. අපිට ඒ නිසා සැකයක් ආවා. ඒ මුදල් කාගෙන් කොහෙටද යන්නේ මොනවටද ආවේ කියලා අපිට ඒ නිසා හොයාගන්න බැරි වුණා. 2019 5/22 මම අධිකරණයට බී වාර්තාවක් මගින් මේ කරුණු දැක්වුවා. ඒ අනුව ඔහුගේ බැංකු ගිණුම් පරීක්ෂා කර අපි අනාවරණ කරගත්තා සාෆිගේ එක් ගිණුමක රුපියල් කෝටි 4ක මුදලක් හුවමාරු වෙලා තිබුණ බව. නමුත් ඒ මුදල කොහෙන් ආවද කියලා අපිට හොයාගන්න බැරි වුණා. ඒ අතරතුර තමයි සාෆි වෛද්‍යවරයා සිංහල කාන්තාවන්ගේ දරු උපත් පාලනය කර ඇති බවට තොරතුරු ගලා ආවේ. ඒ අනුව අපි හෙදියකගෙන් කළ විමසුමකදී ඇය සඳහන් කළා මොහු කළ සත්කමකදී කාන්තාවකගේ මූත්‍රානාලය කැපී ගිහින් විවිධ ආබාධවලට ලක් වුණා කියලා. ඒ වගේම රෝහලේ උපන් දරුවෙකුගේ අනන්‍යතාවය වෙනස් කරලා වෙනත් මවකට දෙන්නත් සාෆි සහබ්දීන් උත්සාහ කරලා තිබුණා. ඒ වෙනකොට සාෆි සහබ්දීන් සිසේරියන් සත්කම් 8000ක් පමණ මව්වරුන්ට සිදු කරලා තිබුණා. මේ කාරණා සම්බන්ධයෙන් සාෆිගෙන් ප්‍රකාශ සටහන් කරගෙන ත්‍රස්තවාදයේ වැළැක්වීමේ පනත යටතේ ඔහු අත්අඩංගුවට ගත්තා. එතනදී අපි නඩු බහඬ ලැයිස්තුවක් ගත්තා. ඔහුගේ පුද්ගලික වෛද්‍ය මධ්‍යස්ථානයේ CCTV පටිගත වෙන DVR යන්ත්‍රයත් බහරයට ගත්තා. අත්අඩංගුවටගත් පසුදින CID සහ TID නිලධාරීන් ඇවිත් සාෆි සහබ්දීන්ව ඔවුන්ගේ බහරයට ගත්තා.
නමුත් මට පසුව අනාවරණ වුණා නඩු භාණ්ඩ බැහැර කිරීමේ ක්‍රමවේදයට අනනුකූල ලෙස අර DVR යන්ත්‍රය නැවත වෛද්‍ය සාෆිට ලබා දී තිබුණා කියලා. එහි CCTV දර්ශන රසක් මකා දමලා තිබුණා. ජනාධිපති කොමිසම හමුවේ සාක්ෂි දෙමින් ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී මහින්ද දිසානායක මහතා අනතුරුව සංවේදී වුණා. මේ විමර්ශනයට පසුව නියෝජ්‍ය පොලිස්පති කිත්සිරි ජයලත් මහතාව පුත්තලමට මාරු කළා. මාව කන්තලයට මාරු කළා. ඒ වෙද්දි මගේ පුතා උසස් පෙළ එක විෂයයි ලියලා තිබුණේ ස්වාමීනි. ඊට පස්සේ ස්වාමීනි සාෆි සහබ්දීන්ට අප ලැබුණා. ඒ අප ලැබුණු දිනේ සවස එවක අමාත්‍යවරයෙක් වූ රිෂාඩ් බදියුදීන් මහත්මයා මගේ දුරකථනයට ඇමතුමක් අරන් මගෙන් ඇහුවා දිසානායක මහත්තයා දැන් සනීපෙන් ඉන්නව නේද? දැන් සතුටින් ඉන්නවද කියලා. මේ කෝල් එක ගැන මට ලොකු සැකයක් තියෙනවා ස්වාමීනි. මම මෙච්චර කාලයක් මේ කතාව කිසිම කෙනෙකුට කිව්වේ නැහැ. ඒකයි අද මුල් වරට මේ කොමිසමට කිව්වේ. රිෂාඩ් බදියුදීන් මහතා තර්ජනයක් ලෙස කතා කළ බවද ඔබට හැඟුණේ? ඇත්තටම ස්වාමීනි එතුමට මට කතා කරන්න උවමනාවක් නැහැ. මම එතුමාව ඊට පෙරවත් පෞද්ගලිකව දන්නේ නැහැ. අනිත් එක මගේ නමින්ම මට කතා කිරීම ගැන සැකයක් තියෙනවා ස්වාමීනි. මේ අතර BBC සිංහල සේවයේ මාධ්‍යවේදී ශර්ලි උපුල් කුමාර මහතා සාක්ෂි විමසීම සඳහා ජනාධිපති කොමිසම වෙත ඊයේ රාත්‍රියේ කැඳවා තිබුණා. ඒ හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා කොමිසමට සාක්ෂි ලබා දුන් අවස්ථාවකදී BBC සිංහල සේවය සමග කළ සම්මුඛ සාකච්ඡාවක් සම්බන්ධයෙන් කළ ප්‍රකාශයක් පිළිබඳ විමසීමටයි. එහිදී සාක්ෂි දෙමින් මෛත්‍රීපාල සිරිසේන මහතා සඳහන් කර තිබුණේ BBC සිංහල සේවය තමා කෙරෙහි ද්වේෂ සහගත හැඟීමකින් යුතුව තමා දැක්වූ අදහස් විකෘති කරමින් සංස්කරණය කර අදාළ සම්මුඛ සාකච්ඡාව පළ කර ඇති බවයි. පාස්කු ඉරිදින ප්‍රහාරය සම්බන්ධයෙන් ඇත්තටම ඔබතුමා ඊට කලින් ඉගෙන දැන හිටියේ නැද්ද? ඔයා හරි ප්‍රශ්නයක් යන්නේ. මම දන්නවනේ ඕක වෙන්න දෙන්නේ. ඒක සඳහා ඔබතුමා වකිය යුතු නැද්ද? ඔබතුමා හෝ හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මොනවා කියනද? මේ පාස්කු ප්‍රහාරය සම්බන්ධ පාස්කු මම වගකීම් බාර ගන්න ඕනේ. වගකීම් යුක්තනේ. මෙම වීඩියෝ පටෙහි යම්කිසි සංස්කරණයකින් කොටස් ඉවත් කර තිබෙනවද? සංස්කරණය කර තිබෙනවා ස්වාමීනි. පැහැදිලි කරන්නම්. අපි පටිගත කරපු තැනදී හිටපු ජනාධිපතිවරයාගේ කොණ්ඩේ සුළඟට යන අවස්ථා තිබුණා. ඒ තැන් ඉවත් කළා. එකම දේ යලි යලිත් කියපු තැන් ඉවත් කිරීමක් කළා. ප්‍රවෘත්තිමය වටිනාකමක් සහිත කොටස් පමණයි අන්තර්ගත කළේ. වෙනත් කිසිම විදිහකින් අන්තර්ගතයට හානි වන කිසිදු සංස්කරණයක් වුණේ නැහැ. සම්මුඛ සාකච්ඡාව ආරම්භ කිරීමට පෙර ලෑස්තිදැයි තමා හිටපු ජනාධිපතිවරයාගෙන් විමසූ අවස්ථාවේදී ඔව් ලෑස්ති ඕන ප්‍රශ්නයක් අහන්න යයි හිටපු ජනාධිපතිවරයා පිළිතුරු දුන් බවත් ශර්ලි උපුල් කුමාර මහතා සඳහන් කළා. තමන් නැසූ සියලු ප්‍රශ්නවලට ඔහු ඉතා සම්සුන්ව පිළිතුරු දුන් නමුත් පාස්කු ප්‍රහාරය පිළිබඳව විමසීමේදී හිටපු ජනාධිපතිවරයා යම් නොසන්සුන්තාවයක් පෙන්නුම් කළ බවද සාක්ෂිකරු කොමිසම හමුවේ සඳහන් කළා. කිසියම් අවස්ථාවක මේ වීඩියෝ පටය ඉවත් කරගන්න හෝ ඒ සම්බන්ධයෙන් විරෝධයක් හිටපු ජනාධිපතිවරයාගේ පාර්ශවයෙන් යොමු වුණාද? මෙම කොමිසමට එන්න කලින් අපේ ප්‍රධාන කාර්යාලයෙන් මම ඒ ගැන විමසීමක් කළා. මෙතෙක් එවැනි ඉල්ලීමක් ලැබිලා නැහැ. මේ සාකච්ඡාවෙන් පස්සේ මා සමග හිටපු ජනාධිපතිවරයා කරට අතදාගෙන ඡායාරූපයක් පවා ගත්තා. අනතුරුව සාක්ෂිකරු එම ඡායාරූප කොමිසමට ඉදිරිපත් කළා. මේ අතර ප්‍රභූ ඝාතන කුමන්ත්‍රණයක් සම්බන්ධයෙන් අනාවරණයක් සිදු කළ නාමල් කුමාර නැමැත්තා අද පාස්කු කොමිසමට ලිපියක් ඉදිරිපත් කළේ තමන් සම්බන්ධයෙන් අවස්ථා කිහිපයකදී කොමිසම හමුවේ කරුණු සඳහන් වීම පිළිබඳවයි. වර්තමාන ජනාධිපතිතුමා සහ හිටපු ජනාධිපතිතුමා ඝාතනය කිරීම පිළිබඳව සැලසුමක්. ඒක හෙළිදරව් කරා කියලා ඒකට වගකිය යුතු පුජ්‍යලෙක් විදිහට ඩීජී නාලක සිල්වා මහත්තයා අත්අඩංගුවට ගන්න අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව. මම නෙමෙයි විමර්ශන කරේ. මම ඒකට අවශ්‍ය සාක්ෂි ඉදිරිපත් කරේ. ඒ කතා කරපු හැම දෙයකටම මම වග කියනවා. මම රටේ අංක 1 පැමිණිල්ලක් කරපු කෙනෙක්. මම වින්දිතෙක්. මට අදටත් තියෙන තර්ජන මේ කවුරුත් දන්නේ නැහැ. අපේ රටේ වින්දිතයන් ආරක්ෂා කිරීමේ ජාතික අධිකාරියක් තියෙනවා. ඕ අපිට ඒ වගේ සාධාරණ ඕන ප්‍රකාශයක් මගෙන් ලබා ගන්න පාස්කු ප්‍රහාරයට මම සම්බන්ධ වෙලා ඉන්නවා කියලා කියනවනේ. මම 2018 කියන්නේ ලංකාවේ ප්‍රහාර මාලාවදියක් වෙන්න පුළුවන් කියන එක. ත්‍රස්ත විමර්ශන දිසාවේ හිටපු අනදෙන් නිලධාරී නියෝජ්‍ය පොලිස්පති නාලකද සිල්වා මහත්තයාට ලිඛිතව දෙනවා. ලිඛිතව දීලා මම ඒක පිළිබඳව පැහැදිලිත් කරනවා. මෙන්න මෙහෙමයි කතා වුණේ. අපි කෑවේ මේවා ගියේ මෙතන කරේ මේකයි සැලැස්ම මෙන්න සැලැස්ම හැදුන විදිය මේ හැම දෙයක්ම මම ලිඛිතව දෙන්නේ. දීලා මම කියනවා මෙහෙම ප්‍රශ්න ඇති වෙන්න පුළුවන්. මෙන්න සර් මේක බලලා මේකට ක්‍රියාමාර්ග ගන්න කියලා දෙනවා. ඒ කතා කරන එක මම වොයිස් රෙකෝඩ් විදියට තියාගෙන ඉන්නවා සාක්ෂි විදියට. හැබැයි ඒව නොතිබුණා නම් මොකද වෙන්නේ? නාමල් කුමාර කෙනෙක් කොපිස්සෙක් එක්ක වාගේ හරි අතකොළුවක්. කිසිම කෙනෙක්ගේ අතකොළුවක් වෙලත් නැහැ. වෙන්නේ නැහැ. අපිට කොහෙන්ද ඒ තොරතුරු? මම මේ සංවිධාන හැම එකකටම රිංගුවා. මම රාජ්‍ය බුද්ධි සේවයත් ඩීජී නාලක සිල්වා මහත්තයා දැනුවත් කරලා හඬපට 100කට 200කට වැඩියෙන් ඇති මම රහස් සාකච්ඡා පටිගත කරා. මේ රටේ අලුතින් ආණ්ඩු හදන්න බව මිනිස්සු සැලසුම් කරා. තමාර පාර්ලිමේන්තු මන්ත්‍රීවරු ආණ්ඩුවේ ඉඳලා අනිත් පැත්තට යන්න සැලසුම් කරන ඒවා බව මම රහසිගතව ගිහිල්ලා බුද්ධි සේවයට කියලා දෙනවා. මෙන්න මේ මන්ත්‍රීවරයා මේ ආණ්ඩුවෙන් යනවා දවස් සති දෙකකින්. අවශ්‍ය නම් මම ඒවා අවශ්‍ය තැන්වලදී ඉදිරිපත් කරන්නම්.
ජාතික හෙළවරුමේ මහලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී පාට්ලි චම්පික රණවක මහතා එම දුරයින් සහ හෙළවරුමේ පක්ෂ සමාජිකත්වයෙන් අද ඉවත් වුණා. ඒ ශ්‍රී ලංකා පදනම් ආයතනයේ පැවති එම පක්ෂයේ විශේෂ ජාතික නියෝජිත සමුළුවේදී මෙම සමුළුවේදී පාටලි චම්පික රණවක මහතාට අමතරව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී කරුණාරත්න පරණවිතාන සහ හිටපු පළාත් සභා මන්ත්‍රී නිශාන්ත් ශ්‍රී වර්ණසිංහන මහතුරුන්ද පක්ෂ සමාජිකත්වයෙන් ඉවත්ව තිබෙනවා. ජාතික හෙළවරුමේ නව සභාපති වශයෙන් පූජ්‍ය හැඩිගල්ලේ විමලසාර හිමියන් පත් කර ඇති අතර නව මහලේකම්වරයා වන්නේ බඳුල හරිශ්චන්ද්‍ර මහතායි. දැන් අපේ රට අලුත් තත්වයකට මුහුණ දීලා තියෙනවා විතරක් නෙවෙයි අපි තවදුරටත් පාරේ පෙළපාලි සටන් මෙහෙවන පෙරටුගාමී සමාජවාදී පක්ෂය හෝ විප්ලවවාදී කොමියුනිස්ට් සංගමය වගේ මතවාද ප්‍රකාශ කරන විරෝධතා දක්වන ව්‍යාපාරයක් නෙවෙයි. ඒ නිසා නව සමාජ දේශපාලන ව්‍යාපාරයක් ආරම්භ කිරීම දැන් මේ හෙළවරුමේ බිහි කිරීමට පුරෝගාමී වෙච්ච පිරිස්වල වගකීමක් වෙනවා. අන්නේ නව සමාජ දේශපාලන ව්‍යාපාරය ආරම්භ කිරීම සඳහා තමයි අපි අද හෙළවරුමෙන් බොහොම කනගාටුදායක සමුගැනීමක් කරලා ඒ අලුත් ගමන ආරම්භ කිරීමට සූදානම් වෙන්නේ. සමගි ජන බලවේගයේ නමින් දේශපාලන පක්ෂයක් බිහි කර ගැනීමට සාකච්ඡා ඇති වෙමින් තියෙනවා. අපි බලාපොරොත්තු වෙන්නේ මේ නව UMP එකක් එතන හදන්න අලුත් බලවේගයක් හැටියට මේ රට ඉදිරියට ගෙනියන්න පුළුවන් අලුත් කණ්ඩායමක් එක්ක ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂ ව්‍යවස්ථාවක් එක්ක ඒ සමගි ජන බලවේගයේ ගොඩනගෙනවා නම් ඒකත් එක්ක එකට යන්න අපි සූදානම් බව අපි ඇත්තන්ට ප්‍රකාශ කරලා තියෙනවා. දැන් සුබවාදී ආකාරයේ ප්‍රතිචාර ලැබෙනවා. අපි ඒ ගැන හදිස්සි වෙන්නේ නැහැ. අනුරාධපුර ඉපලෝගම ඓතිහාසික විජිතපුර බලකොටුව පැවති බව සැලකෙන පුරාවිද්‍යාත්මක භූමියේ සිදු කර ඇති නටබුන් විනාශය පිළිබඳව සොයා බැලීම සඳහා උතුරු මැද පළාතේ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නන්දන මුණසිංහ මහතා ඇතුළු පිරිසක් අද පැමිණියා. එහි ඇති මුස්ලිම් පල්ලිය හා ඊට යාබද සුසාන භූමිය වෙන් කිරීම සඳහා අනවසරෙන් තාපයක් ඉදි කිරීමට කිසියම් පිරිසක් පියවරගෙන තිබුණේ එහි තිබූ පුරාවිද්‍යාත්මක වටිනාකම් සහිත නටබුන් විනාශ වී යන ලෙසයි. අනුරාධපුර ඉපලෝගම ප්‍රාදේශීය ලේකම් කොට්ටාසයට අයත් අලහප්පෙරුමා ගම පිහිටි මුස්ලිම් පල්ලිය හා කනත්ත වෙන් කිරීම සඳහා මෙම තාපය ඉදි කිරීමට කිසියම් පිරිසක් පසුගියදා පියවරගෙන තිබුණා. එෙහිදී විජිතපුර බලකොටුවට අයත් බවට පැවසෙන පුරාවිද්‍යාත්මක වටිනාකමක් සහිත ගොඩනැගිල්ලක නටබුන් වලට දැඩි ලෙස හානි සිදු කර තිබුණේ මෙලෙසින්. මෙම ස්ථානයට යාබතව බැලුම්ගල නම් පුරාවිද්‍යා ස්ථානයේද පවතින අතර එයද 2018 වසරේදී ඩෝසර කර තිබුණා. නව ගම්මානයක් ඉදිකිරීම සඳහා නිවාස සංවර්ධන අධිකාරියේ නිලධාරීන් විසින් මෙම පුරාවිද්‍යා භූමිය විනාශ කර තිබුණේ සජිත් ප්‍රේමදාස මහතා නිවාස ඉදිකිරීම හා සංස්කෘතික කටයුතු අමාත්‍යවරයා ලෙස කටයුතු කළ සමයේදී. අලුතින් විනාශ කර ඇති පුරාවිද්‍යා භූමිය නිරීක්ෂණය කිරීම සඳහා උතුරු මැද පළාතේ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නන්දන මුණසිංහ මහතා ඇතුළු පිරිසක් අද පැමිණියා. මෙම නිරීක්ෂණයේදී හෙළිවුණේ පෞරාණික ගල් මෙම ප්‍රදේශයේ නිවෙස්වල පඩිපෙළවල් හා මිරිස් ගල් සඳහාද උපයෝගී කරගෙන ඇති බවයි. පුරාවිද්‍යා නටබුන් සහිත භූමි රැසක් වගා කටයුතු සඳහාද යොදාගෙන තිබුණේ මෙලෙසින්. ඒ වගේ එකක් කාට හරි මිනිස්සුෙකුට මේක දැකලා ඉවරලා නැහැ කියලා කියන්න පුළුවන්. මේ කට්ටිය දන්නවා මේක පුරාවිද්‍යාව. රජවරු හිටපු තැන දැනට හොයාගෙන ඉවරයි. පොලිසිය ප්‍රකාශ කළේ සිදුව ඇති පුරාවිද්‍යාත්මක නටබුන් විනාශය සම්බන්ධයෙන් සැකපිට පුද්ගලයන් 9 දෙනෙකුගෙන් මෙවන විට ප්‍රකාශ සටහන් කරගනිමින් පවතින බවයි. මේ අතර මාවනැල්ල ඓතිහාසික දෙවනගල පුදුබිමේ පවතින පෞරාණික සෙල්ලිපිවලට අන්තවාදීන් පිරිසක් විසින් ඇසිඩ් යොදා විනාශ කිරීමට ගෙන තිබූ උත්සාහයක් පිළිබඳව හිරු CIA හරහා අප පසුගියදා හෙළි කළා. එම සෙල්ලිපියේ ආරක්ෂාවට ආවරණයක් ඉදිකිරීම සඳහා අවශ්‍ය ද්‍රව්‍ය නව සිංහලේ ජාතික සංවිධානය ඇතුළු සංවිධාන කිහිපයක නියෝජිතින් විසින් අද විහාරාධිපති පූජ්‍ය මැදිරිගිරියේ පුණ්‍යසාර හිමියන් වෙත ලබා දීමට කටයුතු කළා. සිරවස් සරණ හැමදෙනාටම අපේ අනුර ඔබ වහන්සේ මේ කරන මෙහෙය වෙනුවෙන් ඉතින් අපේ උරුමය රැක ගන්න ඒ වගේම හිරුනාලිකාව මේකට ප්‍රධාන වශයෙන් මැදිහත් වුණා. ඒ නිසා තමයි මේක රැකුනේ. හිරු CIA නැත්තම් ඉතින් දෙවනකලත් නෑ. අනේ මතක් කරන හිරුමාද ජාලිකරු සභාපති රේණුසිල්ල මැතිතුමන් ඒ වගේ හිරු CIA කණ්ඩායම බොහොම පින් දෙනවා. මේ දෙවනකල අද රැකෙමින් ගොඩනැගෙන්නේ සිරු ජනතාව එකතු වෙන්නේ හිරු CIA වැඩසටහන නිසා කියන කාරණාව සිහිපත් කරමින් ඒ ඇත්තන්ටත් දරදා හාමුදුරගේ සරණ ප්‍රාර්ථනා කරන හිරු CIA හරහා තමයි මේ මුහුදු මහ විහාරයේ රැක ගන්නත් දෙවන්ත සටනක් කරේ. මේ සටන අතරතුර තමයි මේ දෙවනගල රජ මහ විහාරයේ සෙල්ලිපි විනාශ කළ භූමිය ආක්‍රමණය කරන්න යනකොට හිරු CIA එක හරහා මේ සම්බන්ධව සීලුම් දේවල් පෙන්වනවා. දෙවනගල උරුමය රැක ගන්න දේවල් මේ සෙල්ලිපියට වහලයක් සකසන්න සීලුම අවශ්‍ය අමුද්‍රව්‍ය අපි පන්සලට ලබා දුන්නේ.
වේවැල්දිනිය ප්‍රදේශයේදී තරුණයෙකුට අමානුෂික ලෙස පහර දෙන වීඩියෝවක් අප ඊයේ හිරු ප්‍රවෘත්ති ඔස්සේ රටට හෙළි කළා. එම සිද්ධියට සම්බන්ධ තිදෙනා පොලිස් අත්අඩංගුවටගෙන ඇති අතර මහජන ආරක්ෂක අමාත්‍ය සරත් වීරසේකර මහතා සඳහන් කළේ මින් ඉදිරියට මෙවැනි අපරාධ සිදු කරන පුද්ගලයන්ගේ විස්තර මාධ්‍ය මගින් ප්‍රසිද්ධ කිරීමට කටයුතු කරන බවයි. වේවැල්දෙනිය තිත්තවැල්මංකඩ ප්‍රදේශයේදී පෞද්ගලික ආරවුලක් මත තිදෙනෙකු විසින් තරුණයෙකුට අමානුෂික ලෙස පහර දී තිබුණේ පසුගිය 7 වනදා රාත්‍රියේ. අදාළ සිද්ධිය CCTV කැමරාවල සටහන්ව තිබුණේ මෙලෙසයි. ඔවුන් අදාළ තරුණයා නිරුවත් කොට පොළුවලින් පහර දෙන ආකාරයද මෙලෙස දක්නට ලැබුණා. පහර කැමට ලක් වූ තරුණයා වතුපිටිවල රෝහලෙන් ප්‍රතිකාර ලබා ගැනීමේ අනතුරුව මේ වන විට නිවසට පැමිණ සිටිනවා. මේ ඔහුගේ වත්මන් තත්වයයි. මට ගහව පාරවල් ගොඩක් වේදනීයයි මට කුලිය වැඩක් කරගන්නත් විදිහක් නැහැ. හවස 5:00 විතර මගේ දරුවා කඩේට ගියා පස්සේ විනාඩි 10කින් විතර කෑ ගහන සද්දයක් ඇහුණා. කෑ ගහන සද්දය ඇහෙනකොට මම දුවගෙන ගියා. දුවගෙන යනකොට හසිතයි පුපුදුයි සංජීවයි තුන්දෙනා මෙයාට පොළු පිහි අරගෙන පහර දෙනවා. පහර දෙනකොට මට පාරින් එහා පැත්තට පැනගන්න බැරුව ගියා වාහන තදබදේ හින්දා. ඊට පස්සේ මම මෙයා ළඟට ගියා. ළඟට යනකොට මෙයාට ඇඳුම් නැතුව නිර්වස්තයෙන් හිටියේ. මම ඊට පස්සේ ළඟ එක්කෙනෙකුට කතා කරලා තරමක් ඉල්ලගෙන අඳගෙන වතුපිටිවල රෝහලට ගෙනිච්චා. මම ඉවෙලෙම නිට්ටඹිය පොලිසියට ආවා. මම කියන්නේ මේ වාගේ අපරාධ දේවල් වෙන්නේ නැතුව අපිට නීතිය සාධාරණයක් ඉෂ්ට කරලා දෙන්න කියලා. මේ අතර පහර දීම සිදු වූ අවස්ථාවේ CCTV දර්ශන උපයෝගී කරගනිමින් ඊට සම්බන්ධ පුද්ගලයන් හඳුනාගෙන අත්අඩංගුවට ගැනීමට නිට්ටඹුව පොලිසිය නිලධාරීන් සමත් වුණා. එලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ රදාවඩුන්න ප්‍රදේශයේ පදිංචි හාසිත රංජිත්, පුබුදු සහ ඉන්දික නම් තිදෙනෙක්. ඉන් දෙදෙනෙක් එකම පවුලේ සහෝදරයන්ද වනවා. පහර දීම සඳහා යොදාගත් ආයුධ සහ මුගුරක් මෙන්ම පහර දීමට පැමිණි ත්‍රිරෝද රථයක්ද පොලිස් බහරයට ගෙන තිබෙනවා. ළමා අපචාර, කාන්තාවන් දූෂණය කිරීම, මංකොල්ලකෑම් මේ වගේ ඉතාම නින්දිත ලෙස පහර දීම මේ වගේ ප්‍රචණ්ඩ ක්‍රියා කරන සියල්ලන්ම හඳුනාගත් පසුව ඔවුන්ට නඩු දාන ගමන් මාධ්‍ය තුලින් මෙයාගේ ඡායාරූප පෙන්වලා මෙයාගේ විතර මාධ්‍යයට නිකුත් කරලා ජනතාව දැනුවත් කරනවා. ඒ තුලින්වත් යම්කිසි ලැජ්ජාවක් හෝ බියක් වෙලා ඒ අපරාධ රැල්ල යම් ප්‍රමාණයකට වළක්වන්න පුළුවන් වෙයි. 118 දුරකථන අංකයෙන් පුළුවන් ඕනම කෙනෙකුට යාමතන්න ඒ තුලින් අපි අපරාධයක් කරනවා නම් එතනින් එතනට ගිහිල්ලා අපරාධ කරන අල්ලන්න පුළුවන්.